सवा मास्तुति गीत गया ओ बेनाम नम दिन्नम देवी दुनिया माते तो सवा मास्तुति गीत गया ओ बेनाम नम दिन्नम देवी दुखिया देवी दुखिया देवी दुखिया स्तुति गीत गया ओ बेनाम नम दिन्नम देवी दुखिया माते तो सवा स्तुति गीत गया ओ बेनाम नम दिन्नम देवी दुखिया देवी दुखिया देवी दुखिया යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබ සියලු දෙනාටම සුබ පතන අතරේදී නවතුවරේ සජීව විශ්ව විකාශනයත් එක්ක ඔබ සමග මුලගසන්ට මම සතුටින් ඉන්නවා. මේ දවසේ වහන්සේගේ වචනේ විශේෂ මාතෘකාවක් බෙදා ගන්න කැමති. අද මාතෘකාව ජීවිත කුණාටුව ජයගන්නේ කෙසේද? ජීවිතයේ කුණාටුව ජයගන්නේ කෙසේද කියන මාතෘකාව. අද දින අතවශ්‍යම අපි පෙරතුවලට එවුම්කම් දෙනකොට පත්‍රයේ කියවනවා නම් එසේ නැත්නම් මනුෂ්‍යත් එක්ක කතා කළා නම් පොදුවෙන් පණිවිඩය වෙලා තමන්ගේ ජීවිතේ තිබෙනා වූ ප්‍රශ්න වේදනාව කඳුළු මේවැනි කාරණා තමයි තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන කුණාටුව. බොහෝදෙනෙකුට තමන්ගේ ජීවිතයේ මේ ප්‍රශ්න වලට කොහොමද විසඳුම ලබා ගන්න කියලා දන්නේ නැහැ. ලෝකයේ මිනිසුන්ට බලාපොරොත්තුවක් නැහැ. යම්කිසි හානියක් සිදු වුණා නම් එතනින් ඒගොල්ලන් කඩා වැටෙනවා. ඒකට බලාපොරොත්තුවක් නැහැ, අනාගතයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන්ට ඔබටත් මට උන්වහන්සේගේ වචනේ තුලිනොත් උන්වහන්සේගෙනොත් අපට අනාගතයක් තිබෙනවා, බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් මේ ජීවිත කුණාටුව ගැන කතා කරනවා නම් අද අතවශ්‍යම මනුෂ්‍යත්වය කතා කරනකොට තමන්ගේ ජීවිතයේ වූ බලාපොරොත්තුව කොහොමද කඩා වැටුනේ? ඒ වගේම තමන්ගේ හදවත කොහොමද කෙවි තිබෙන්නේ? ඒ වගේම සමහර අය කතා කරනකොට ඒගොල්ලන් කියනවා මම හොඳ දර්ශන තියාගෙන හොඳ හීනක් මවාගෙන මං හිතියා. නමුත් හැමදේම නපුරු විදියට වෙනස් වුණා. මට දැන් කරන්නේ කුමද කියලා දන්නේ නැහැ. ඒ සමහර අය ඉන්නවා
ආර්ථික පැත්ත කරනවා නම් කියනවා මට රැකියාව නැති වුණා, ආදායමක් දැන් නැහැ, බැංකුවේ සල්ලි නැහැ, ව්‍යාපාරයේ දැන් වාහන තත්ත්වයට එවිල්ලා, එක එක විදියට තමන්ගේ දුක කියනවා. අනාගතේ මම මොන කරන්න යන්නේ කියලා දන්නේ නැහැ. වීදමට මොන කරන්න කියලා දන්නේ නැහැ. හෙට දවසේ කන්නේ කොහමද කියලා මට දන්නේ නැහැ. ඒමත් සමහර ඉන්නවා. ළඟදී මම අර කතා කළ සභා දේවකගෙනුත් එක්ක එයා කියනවා එයා අඳුරන සමහර පාලකවරු සභා පාලකවරු ආහාර නැතුව ඉන්නවා කියලා. ඒක හේතුව මොනවද? දෙවියන් වහන්සේගේ දරුවෝ ලෝකේ ඉන්න මිනිස්සු වගේ දුක් විඳින්න අවශ්‍ය නැහැ. තවත් කට්ටියක් ඉතරනවා නම් තමන්ගේ ලෙඩ රෝග ගැන වෛද්‍යවරුන් අත්හැරපු ස්ථානයේ තිබෙනවා. ඒකට අනාගතයක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ. තබාගත්තු දර්ශන ඔක්කොම කඩා වැටි ඒගොල්ලන් අසරණ වෙලා ඉන්න අයත් ඉන්නවා. ඒකත් එක්කම තව කට්ටියක් බලනකොට සමහර අයගේ නිවස්වල මරණ සිදු වෙලා ඒකෙන් කඳුළු පිටින් දුක, ඒ වේදනාව මිනිසුන්ට එළියෙන් කියාගන්න බැරි ප්‍රශ්න බොහෝ තිබෙනවා. ඒ වගේම සමහර අය විහා වෙලා හොඳ දර්ශන තියාගෙන දික්කසාද වෙලා තමන්ට කොහොමද කරන්න කියලා දන්නේ නැහැ. ඉතින් මගේ ප්‍රශ්නේ වෙලා අද දවසේ ඔබ පාර ගාලා තිබෙනා වූ කුණාටුව කුමක්ද? ඔබට පාර දුන්නා වූ කුණාටුව කුමක්ද? මේක වැදගත්. කුණාටුව එනවයි කියලා ආවයි කියලා ඒ විනාශයෙන් අපි රැඳී සිටින්න අවශ්‍ය නැහැ. විසඳුමක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ දරුවන්ට විසඳුමක් තිබෙනවා. ඉරේමියා පොතේ 29 වෙනි පරිච්ඡේදයේ ලස්සන පදයක් තිබෙනවා. ඉරේමියා පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. ගෙන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුව ඒවා විභක්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමීන් වහන්සේ කියනසේක. බලන්න මෙතන කියනවා මම විසින් නැත්නම් මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාටදී බලාපොරොත්තුවක් දීමට ඒවා විභක්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමීන් වහන්සේ කියන. දෙවියන් වහන්සේගේ යෝජනාව සමාදානයේ යෝජනාව මනුෂ්‍යයන් ගැන කල්පනා කරනවා නම් මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ සැලසුම වෙලා සමාදානයේ සැලසුම. කවදාකවත් මනුෂ්‍යෝ දුක් විඳින්න ඕනේ නැත්නම් මේක කියන්න පුළුවන්. දෙවියන් වහන්සේ කවදාකවත් මිනිස්සුෙකුට දුක, වේදනාව, කරදර දෙන්න ඕනේ කියලා උන්වහන්සේගේ යෝජනාව නැහැ. දෙවියන් වහන්සේ ඒ වගේ අදහසක් පළ කළා නැහැ. දෙවියන් වහන්සේ මිනිස්සුන්ගෙන යෝජනාව කරනවා නම් ඒක සමාදානයේ යෝජනාව. ඉතින් මෙතන පරිදි මේ පදයේ කියවන පරිදි දෙවියන් වහන්සේගේ යෝජනාව විශේෂම කියනවා නම් මනුෂ්‍යව සාදලා මනුෂ්‍ය සතුටින් ඉන්න ඕනේ, සමාදානයෙන් සිටින්න ඕනේ, ප්‍රීතියෙන් සිටින්න ඕනේ, ආශිර්වාදයෙන් ඉන්න ඕනේ කියලා ඒ සැලසුම අනුව තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යව මෙව්වේ. ඉතින් මනුෂ්‍ය පාපයේ වැටුණු නිසා දෙවියන් වහන්සේ මනුෂ්‍ය යෝජනාව එහෙම නැති වී ගියා. නොම දෙවියන් වහන්සේගේ ප්‍රේමයට, දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට අඩුපාඩුවක් නැහැ. කිසිම අඩුවක් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ සැලසුමක් දාලා මිදුම්කාරය යේසුස් වහන්සේ මේ පොළොවට යවලා නැවත වාරයක් ඒ මනුෂ්‍යගේ නැවත ගොඩනගලා ගන්න ඕනේ කියලා දෙවියන් වහන්සේ සැලසුමක් දෙන්නා.
ඒ නිසා තමයි මනුෂ්‍ය විසින් යේසුස් වහන්සේ මේ පොළොවට එවිත් නැත්නම් දෙවියන් වහන්සේම මනුෂ්‍ය රූපයක් අරගෙන මේ පොළොවට එවිත් මනුෂ්‍යව නවතුවාය. තමන්ගේ මුල් ස්ථානෙට ගෙනලා තබා ආශිර්වාද කරන්න ඕනේ කියලා තමයි දෙවියන් වහන්සේ සැලසුමේ. ඉතින් මේ ආශිර්වාදයෙන් අපි ජීවත් වෙන්න ඕනේ නම් පළමුවෙන්ම අපි යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කාරයෙකුට පිළිගන්න ඕනේ. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පුද්ගලික ගැලවුම්කාරයට පිළි නොගත්තොත් මම කියන මේ ආශිර්වාද ජීවිතයට ඉතුරු වෙන්න බෑ. ඉතින් එරෙමියා පොතේ 29 වෙනි පරිච්ඡේදය අපි කියුවා මේ යෝජනාව වල සමාදානයේ යෝජනාව කියලා. සමාදානයේ යෝජනාව. ඒ සමාදානයේ කියන වචනයට ශාලෝම් කියනව හේබ්‍රු භාෂාවේ කියනවා ශාලෝම් කියලා. ඒ ශාලෝම් කියන වචනයට සැබෑ අර්ථය නම් සතුටින් පිරුණා වූ ජීවිතය, සුවයෙන් ශාරීරික මානසික සුවයෙන් ජීවත් වීම, සඵලත්වයෙන් ජීවත් අනුග්‍රහය මනුෂ්‍යයන්ගේ එස්වලිනුත් දෙවියන් වහන්සේගේ එස්වලිනුත් අනුග්‍රහය ලබාගෙන නැත්නම් අනුකම්පාව ලබාගෙන ජීවත් වෙන ජීවිතය ඒ තවත් දෙනවා විවේකයෙන් පිරුණා වූ ජීවිතය, ආරක්ෂාවෙන් පිරුණා වූ ජීවිතය, මනුෂ්‍යයන් සම්බන්ධව සම්පූර්ණ භාවයෙන් ජීවත් වෙන ජීවිතයක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අපි යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කාරට පිළිගත්තා නම් දෙවියන් වහන්සේ මේ සමාදානයේ ජීවිතය අපිට දෙනවලු. නැවතර මම කියන්නම්. දෙවියන් වහන්සේගේ යෝජනාව කියන්නේ අපි යේසුස් වහන්සේ පිළිගත්තන් පස්සේ දෙවියන් වහන්සේගේ දරුවෝ සියලු දෙනාම දුක, කඳුළු, වේදනාව නැතුව සතුටින් ජීවිතයෙන් ඉන්න ඕනේ. යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කාරට පිළිගත්තා සියලු දෙනාම ඇත්ත වශයෙන්ම ශාරීරික දිව්‍ය සුවයෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කාරට පිළිගත්තු අය සඵලත්වයෙන් කිසිම හිඟයක් අඩුපාඩුවක් නැති ජීවිතයක්. ඒ නිසා තමයි දාවිද රජතුමා කිව්වේ 23 වෙනි ගීතාවලියේ ස්වාමීන් වහන්සේ මගේ එළිය මට කිසිම හිඟයක් නැහැ කියලා. ඒ සඵලත්වයෙන් පිරුණා වූ ජීවිතය. තවත් දෙයක් තියෙනවා. මේ සමාදාන ජීවිතයට ඉතුරු වෙනවා මනුෂ්‍යන්ගේ ඉස්සෙල් දෙවියන් වහන්සේගේ ඉස්සෙල් අනුකම්පාව ලබාගෙන අනුකම්පාවෙන් පිරුණා වූ ජීවිතය. ඒ අනුකම්පාවෙන් පිරුණා වූ ජීවිතය කියන්නේ මනුෂ්‍යන්ගේ ඉස්සෙල්ින් අනුකම්පාව ලැබෙනවා නම්, අනුග්‍රහය ලැබෙනවා නම්, දෙවියන් වහන්සේගේ ඉස්සෙල්ින් අනුකම්පාව අනුග්‍රහය ලැබෙනවා නම් වසා තිබෙන දොර විවෘත වෙනවා. පහළ මට්ටමේ ඉන්න අය උසට යන්න පුළුවන්. කඩාවැටෙන ස්ථානයේ අපි නැවතවර ගොඩනගා ගන්න පුළුවන්. ඒක සමාදානයෙන් පිරුණා වූ ජීවිතයේ කොටස. ඒ වගේම හැමදාම කරදරේ බර උසලාගෙන වේදනාවෙන් ඉන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ සමාදානය දෙන්නා වූ ජීවිතය නම් ඒ කියන්නේ අපේ ජීවිතයේ මේ පොළවේ ජීවත් වෙන සියලු දවස්වලම අපි විවේකයෙන් පුළුවන් ජීවිතයක් ගන්න පුළුවන්. ඒක නෙමෙයි. ඕනෑම සුලිසුලක ඕනෑම ප්‍රශ්න වෙලාවදී, කරදර වෙලාවදී බය පිරුණා වූ ස්ථානයේ අපට අවශ්‍ය ආරක්ෂාව දෙවියන් වහන්සේ දෙනවා. ඒ කියන්නේ අපට අවශ්‍ය හැම ආශිර්වාදයක්ම මේකට සම්බන්ධයි. ඒ නිසා තමයි කියන්නේ ලෝකයේ සමාදානෙ නොවේ. ලෝකේ මිනිස්සු පොරොන්දු වෙනවා. මම විශ්වාස කරන්න මම සමාදාන දෙනවා. පොරොන්දු දෙනවා. ඒ විශ්වාසය නැහැ. ඒ කියන්නේ
ආණ්ඩුව අපිට පොරොන්දුව දෙනවා. ඒ වුණාට මනුෂ්‍යගේ මුඛෙන් පිටතන වචනය විශ්වාසය නැහැ. ඒක නම් පොරොන්දුව ආරක්ෂා කරන්නේ නැහැ. නමුත් අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ පොරොන්දුව දුන්නා නම් ඒ පොරොන්දුව ඉෂ්ට කරනවා. මන්ද බයිබලයේ කියලා තිබෙනවා දෙවියන් වහන්සේ බොරු කියන මිනිසෙක් නොවේ. ඒ සමාදානයෙන් පිරුණා වූ ජීවිතය. ඒ කියන්නේ මනුෂ්‍ය සම්බන්ධව ඕනෑම කාරණයක් වෙන්න පුළුවන්. ඒ කාරණා සම්බන්ධ සියලු දේම දෙවියන් වහන්සේ සම්පූර්ණ කරයි. ගීතාවලි 138 පදේ කියා තිබෙනවා මා කාරණා සම්බන්ධ සියලු දේම දෙවියන් වහන්සේ සම්පූර්ණ කරනවා කියලා. ඉතින් අපිට දන්නවා දෙවියන් වහන්සේගේ යෝජනාව එවිලා සමාදානයේ යෝජනාව. ඉතින් අපට දෙවියන් වහන්සේ කැමති අපට අවශ්‍ය අනාගතයක් බලාපොරොත්තුවක් දෙන්න. ඉතින් ඒකට පළමුවෙන්ම ගන්න ඕනේ පියවර යේසුස් වහන්සේව පුද්ගලික ගලකට පිළිගන්න ඕනේ. මන්ද 2 පේතෘස් 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කියලා තිබෙනවා මේ පොළවේ එක්කෙනෙක්වත් විනාශ වෙන එක දෙවියන් වහන්සේ කැමති නොවේ. සියලු දෙනාම පසුතැවිලි වී දෙවියන් වහන්සේ ළඟට එන්න ඕනේ කියලා උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. පරිවිග්‍රහයේ පදේ කියලා තිබෙනවා දුෂ්ටයෙක් පවා විනාශ වෙන එක දෙවියන් වහන්සේ කැමති නැහැ. ඒ කියන්නේ මේ පොළවේ අපි විඳනන් පස්සේ එක දවසක් මැරෙන්න වෙනවා. මරණයට මුහුණ දෙන්න වෙනවා. සිංහලෙන් කියනවා මරණය එන්නේ පුළුන් කකුල් වලින් කියලා. ඒ මනුෂ්‍යයාට මරණය එනතුරු ඕඩ දන්නේ නැහැ මැරෙන්න යනවා කියලා. වයසට ගිහලා මැරෙන්න පුළුවන්, තරුණ කාලේ මැරෙන්න පුළුවන්, ළමා කාලේ මැරෙන්න පුළුවන්. අපිට දන්නේ නැහැ මරණය කොයි මොහොතේදී එනවා කියලා. මරණයෙන් පස්සේ අපගේ සදාකාලය කොහෙද ගත කරන්න යන්නේ? බයිබලයේ කියා තිබෙන පරිදි එක්කෝ අපාය නැත්නම් ස්වර්ගය. එක්කෝ යක්ෂත් එක්ක අපායේ නිරය. සදාකාලය. ඉතින් ඒ නිරයෙන් අපි බේරා ගන්න ඕනේ නම් අපායට යන්නේ නැතුව අපි ආරක්ෂා කර ගන්න ඕනේ නම් එකම මාර්ගය යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ පමණයි මනුෂ්‍යයන්ගේ පාපය උදෙසා කල්වාරි කුසේ පූජා වුණා. ඉතින් යේසුස් වහන්සේ පූජා විශ්වාස කරලා උන්වහන්සේ අපි අදහනවා නම් ඒ සදාකාල මරණය නැත්නම් අපායෙන් අපිව බේරා ගන්න පුළුවන්. ඒක පළවෙනි පියවර. ඒක දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට තබා තිබෙනා සැලසුම. එක්කෙනෙක්වත් විනාශ වෙන එක උන්වහන්සේ කැමති නෙමෙයි. ඊට පස්සේ අපි යේසුස් වහන්සේව පිළිගත්තන් පස්සේ මම කියනවා මේ ආශිර්වාද පිරුණා වූ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ නම් අපි යේසුස් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේත් එක්ක ළඟම කිට්ටු සම්බන්ධතාවයක් තබාගත යුතුයි. ඒකෙවිලා යාඥාවේ උන්වහන්සේගේ වචනේ කියවීමේ උන්වහන්සේගේ වචනේ මෙනෙහි කිරීමේ උන්වහන්සේගේ වචනය අපගේ හදවත තුළ තබා ගැනීම තුළින් උන්වහන්සේට ළඟව අපිට ජීවත් වෙන්න පුළුවන්. උන්වහන්සේත් එක්ක නෑදකම පමණක් පවත්වාගෙන සම්බන්ධතාවයේ නැතුව මේ ආශිර්වාදයේ බුද්ධ විඳින්න බෑ. right? ඉතින් එරෙමියා පොතේ කියා තිබෙන පරිදි උන්වහන්සේගේ යෝජනාව සමාදානයේ යෝජනාව. ඒ යෝජනාවට අපිට ඇතුල් වෙන්න කියලා උන්වහන්සේ අපව ආරාධනා කරනවා. ඒ පමණක් නොවේ උන්වහන්සේ විලා අපට අවශ්‍ය යාපත් අනාගතය ගොඩනගා ගන්නට යාපත් බලාපොරොත්තුව ලබා ගන්නට උන්වහන්සේ පොරොන්දු වෙනවා. right? ඉතින් ඉංග්‍රීසි බයිබලයේ එක පදයක මේ වගේ පරිවර්තන කියනවා. අපගේ අනාගතයේ සඵලත්වයෙන් පිරුණා වූ මම සඵලත්වය කියලා කියන එකට සල්ලි නැත්නම් මුදල් පමණක් නොවේ. ආර්ථික සම්බන්ධ පමණක් නොවේ. මනුෂ්‍ය සම්බන්ධ කාරණා කුමක වේවා ආත්මික සඵලත්වය, ආර්ථික සඵලත්වය, මනසේ සඵලත්වය, සමාජයේ සඵලත්වය මේ සියලු දේම පිරුණා වූ ජීවිතයට උන්වහන්සේ ඔබවත් මවත් මාවත්
ආරාධනා කරනවා. ඉතින් ගැලවීම තුලින් තමයි ඒ ආශිර්වාදය අපේ තුල වෙන්නේ. right? ඉතින් ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා මේ සහභාගීකම තුලින් දෙවියන් වහන්සේත් එක්ක තබනා වූ දිනපතා සහභාගීකම තුලින් මේ ආශිර්වාදමත් ජීවිතය අපිට ලබා ගන්න පුළුවන්. ඒසායා පොතේ 46 වෙනි පරිච්ඡේදයේ යෙසායා 46 10 වෙනි පදේ මෙසේ කියනවා. යෙසායා 46 10 මම වනාගේ අන්තිමය මුල පටන්ද තවම සිදුවන දේ පුරාණයේ පටන්ද දන්වන්නා වූ මාගේ මන්ත්‍රණය පවත්නේය කියා මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි කියා කියනා වූ තෙනන් වහන්සේය කියලා කියා තිබෙනවා. මෙතන කියනවා මම වනාගේ අන්තිමය මුල පටන්ද තවම සිදුවන දේ පුරාණයේ පටන්ද දන්වන්නා වූ. ඒ කියන්නේ තව තාකර කියනවා නම් දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් පටන් අරගෙන ඒක අවස්ථානයේ උන්වහන්සේ දැකලා උන්වහන්සේගේ අවසාන ප්‍රතිඵල දන්නවා. ඊට පස්සේ නැවත වරයක් අපි පටන් ගන්න මේ ස්ථානෙට ගෙනල්ලා අපිට කියනවා දෙවියන් වහන්සේ දරුවන්ට කියනවා මේක තමයි මගේ සැලසුම මේ අනුව යන්නේ කියලා. ඉතින් දෙවියන් වහන්සේගේ යෝජනා අනුව අපිට සැලසුම දාලා තිබෙනවා නම් ඒ යෝජනාව වෙවිලා කවදාකවත් නපුරේ යෝජනාව නැහැ. යාපතේ යෝජනාව, සමාදානයේ යෝජනාව. ඉතින් මුල සදා අවසන් දක්වා දෙවියන් වහන්සේගේ සැලසුම යාපත. ඉතින් ඒ මෙදහරයේදී උන්වහන්සේගේ යෝජනා අනුව අපේ ජීවිතේ ගොඩනගගෙන යනකොට අපේ සතුරා යක්ෂයා. ඒ යක්ෂයා එන්නේ බයිබලයේ කියනවා ස්වර්ගදරන්ට, මරන්ට, විනාශ කරන්ට. දෙවියන් වහන්සේගේ සැලසුමෙන් අපි ආකරන්ට යක්ෂයා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ යක්ෂයාගේ ක්‍රියාවලින් ඒක තමයි අපි කියන්නේ ජීවිතයේ කුණාටුව කියලා. මනුෂ්‍යයාගේ ප්‍රශ්න සිල් දෙම දෙවියන් වහන්සේගේ යෝජනාවෙන් අපි කඩා අපි විනාශ කරන්නයි යක්ෂයා ක්‍රියා කරන්නේ. ඉතින් ලෝකේ ඉන්න මිනිසුන්ට ගැලවීම නොලපව ඉන්න අයට බලාපොරොත්තුවක් නැහැ, අනාගතයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන්ට බලාපොරොත්තු තිබෙනවා, අනාගතය තිබෙනවා. ඉතින් දෙවියන් වහන්සේ පටන් ගන්න සිට අවසාන දක්වා කොයි වගේ සැලසුම දාලා ගත්තද උන්වහන්සේගේ වචනය අනුව අපි ජීවත් වුණා නම් ඒ අවසානයේ අපි දකින්න පුළුවන්. අනාගතේ යහපත් අනාගතය. ඒ බලාපොරොත්තුව යහපත් බලාපොරොත්තුව. බලන්න මාර්ක් සුවාරංචි 4 වෙනි පරිච්ඡේදයේ මාර්ක් සුවාරංචි 4 වෙනි පරිච්ඡේදයේ 35 සිට 41 දක්වා අපි කියවා නම් එතන කියා තිබෙනවා එදා සවස් කල අපි එගොඩට යමු යයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. හොඳට ආගන්න. යේසුස් වහන්සේ සේවය ඉවර වෙලා සවස් වෙලාවදී ගෝලෙන්ට කියනවා අපි එගොඩට යමු යයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව් සමෝය අත්හැර උන්වහන්සේ සිටී ලෙසම ඔරුවේ තමුන් සමග උන්වහන්සේ ගෙන ගියෝය. ඒ සමග වෙනත් ඔරුද තිබුණේය. එවිට සෙඩ සුළඟක් හම ඔරුව පිරෙන තරමට ඒ තුලට රැළ ගැසුවේය. උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය පිට නිදා ගන්නෝය. ඔහු උන්වහන්සේ පුපුදුවා ආශ්චර්යනි අප විනාශ වන බව ඔබ සලකන්නේ නැත. උන්වහන්සේට කිව්වෝය. උන්වහන්සේ නැගිට සුළඟට තරවටු කොට නිශ්ශබ්දව නිශ්චල වේවයි
මූදට කීසේක. එවිට හුළඟ නැවති මා නිශ්චල විය. උන්වහන්සේද නුඹලා බයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දයි කීසේක. ඔහු ඊතා බයපත් හුළඟ හා මුහුද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරදේ එකිනෙකා කතා කර ගතෝය. මෙතන මොනව වෙන්නේ? මෙතන කාරණා දෙක තුනක් විතර බලන්න අවශ්‍ය වෙනවා. පළවෙනිම යේසුස් වහන්සේ ගෝලයේ බලලා කිව්වා අපි ඒගොල්ලෝ යමු. ඒක වචනේ දෙවියන්ට පිළිත් කළා යේසුන්ට පිළිත් කළා මුකේ. ඒක යන ගමන්ම මෙතන පේනවා මා විශාල සුළඟ කෙනවා බෝට්ටුව පිරෙන තරමට. right මේ තත්වය බලපු අය ගෝලයෝ බය වී සිටින තත්වය බලනවා. මට පුදුමයි මේ ස්ථානයේදී යේසුස් වහන්සේ බෝට්ටුවේ කොනකට ගිහිල්ලා මැත්තයා තියාගෙන නිදා ගන්නවා. කල්පනා කරලා බලන්න. සුළඟ බරපතලයි. විනාශය ගේන විදිහට බරපතල සුළඟ ක්‍රියාත්මක වෙනවා. මූදත් ඒ වගේ රැළ හැම පැත්තම ගන්නවා. ගෝලයෝ එතනින්ම ගෝලයෝ ඒගොල්ලන් මූදෙන්ම ජීවිතය ගත කරපු අය. ඔවුන්ව බය වෙලා කෑ ගන්නවා අපි විනාශ වෙන්න යනවා කියලා. නමුත් යේසුස් වහන්සේ ඒ ඔරුවේ පිටිපස්සේ ගිහලා නිදා ගන්නවා. දෙකලටම තියෙන වෙනස මොනවද? එකක් ඇවිල්ලා යේසුස් වහන්සේගේ යෝජනාව අනුව යේසුස් වහන්සේගේ තීරණය අනුව උන්වහන්සේ මුඛයෙන් පිටත් කළ වචනය එහෙම සිදු වෙයි කියලා හිතාගෙන ඒක තමයි වෙන්න යන්නේ. යේසුස් වහන්සේ දැක්ක කොහොමද කියවනම් අවසාන ගමන කොහොමද වෙන්න යන්නේ? මෙදාහරියේදී මොන වෙන්න යන්නේ කියලා යේසුස් වහන්සේ ඉගෙන කල්පනා කරෙත් නැහැ. ඒක සැලකුවෙත් නැහැ. ගණන් ගත්තෙත් නැහැ. යේසුස් වහන්සේගේ වචනේ පරිදි යේසුස් වහන්සේ බැලුවේ උන්වහන්සේගේ අවසාන ගමන ඒගොල්ලෝ යනවා කියලා. ඒකයි එච්චර ප්‍රශ්න තියෙද්දී උන්වහන්සේ කොටේ තියාගෙන නිදා ගන්න යනවා. ගෝලයෝ ඒ තත්ත්වය බලලා සුළඟ බලලා ඒ යේසුස් වහන්සේ කියපු වචනය අමතක කරලා තමන් නුවණ දෙන්නා වූ සුළඟ ගැන ප්‍රශ්න ගැන මරණය ගැන කල්පනා කරලා බය වෙනවා. අද බොහෝ ක්‍රිස්තියානියටත් ඒකම තමයි වෙන්නේ. නමට බයිබලය කියවනවා, නමට ඉරිදා දේමයට සහභාගී වෙනවා, නැත්නම් අනිකුත් සියලු දේමයට සහභාගී වෙනවා. උන්වහන්සේගේ වචනයට එවුම්කම් දෙනවා. ඒ එවුම්කම් දුන්නා වූ වචනය හදවතේ තබා ගන්නෙත් නෑ. ජීවිතයේ ප්‍රශ්නයකට උන්වහන්සේගේ වචනය අමතක වෙනවා. ඒ නිසා තමයි මිනිස්සු බය වෙන්නේ, කඳුලෙන් පිරි ජීවිතේ ගෙනියන්නේ. ඒ ප්‍රශ්නේ කොහොමද ගැලවෙන්නේ කියලා දන්නේ නැහැ. උන්වහන්සේගේ වචනය සත්‍යයි, උන්වහන්සේගේ වචනය ජීවනයයි, උන්වහන්සේගේ වචනය ආත්මයයි. ඉතින් උන්වහන්සේගේ වචනයට පුළුවන් උන්වහන්සේ දෙවියන් වහන්සේට කරන්න හැම බලෙම උන්වහන්සේගේ වචනයට පුළුවන් කියලා විශ්වාස කරන්න පුරුදු වෙන්න ඕනේ. යේසුස් වහන්සේ කියනවා කොහොමලගේ ඇදහිල්ල කොහොමද ඇදහිල්ල නිති කරගත්තේ? මම ඒක කියන්නම්. දෙවියන් වහන්සේව විශ්වාස කරන අතරේදී බයට ඉඩ තිබෙනවා නම්, ඉඩ දුන්නා නම් ඒ බය අපිව විනාශ කරයි. බය විලා යක්ෂයාගේ. ඇදහිල්ල දෙවියන් වහන්සේගේ. ඇදහිල්ල ක්‍රියා කරන ස්ථානයේ දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. බය ක්‍රියා කරන ස්ථානයේ යක්ෂයා ක්‍රියා කරනවා. යක්ෂයා ක්‍රියා කරනවා නම් එතන එන්නේ විනාශය. දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා නම් එතන තිබෙන්නේ ජීවනය. right? ඉතින් බලන්න මෙතන යේසුස් වහන්සේ කිව්වා එන්න ඒකට යමු කියලා. ඉතින් අපි කය කලින් කියලා බැලුවා
දෙවියන් වහන්සේ පටන් ගන්න ඉස්සෙල්ලා අවස්ථානය ගැන දැනගෙන තමයි ආපසු අපිට කියන්නේ පටන් ගන්න කියලා. උන්වහන්සේගේ යෝජනා අනුව අපගේ අනාගතය සමාදානයේ අනාගතය. අපගේ බලාපොරොත්තුව සමාදානයේ බලාපොරොත්තුව. ඉතින් දෙවියන් වහන්සේගේ සැලසුම ඒම නම් ඒකට අපිව කැපවි ඒක ලබා ගන්නට අපි යටත් කරගමු. right? ඉතින් බලන්න දෙවියන් වහන්සේ මෙතන ඊට පස්සේ කියනවා යොහාන් සුභාරංචි 16:33 යොහාන් 16:33 හalleluya. මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කියවෙමි. ලෝකෙහි නුඹලාට පීඩා තිබේ. නුඹ ධෛර්යමත් වෙලා මම ලෝකයෙන් ජයගතිමි කීසේක. ඒ සත්‍ය කියනවා මා තුළ නුඹලාට සමාදානය තිබෙනවා. right? ලෝකේ නුඹලාට පීඩා තිබෙනවා. නමුත් ධෛර්යවත් වෙලා මම ලෝකයෙන් ජයගතිමි කීසේක. උනකෙන්නේ මේ ලෝකේ අපි ජීවත් වෙනකම් අපගේ සතුරා අපිට පීඩා කරයි. කරදරගෙන අපේ දර්ශන ඔක්කොම කඩා වැටෙන විදිහට ක්‍රියා කරයි. අපිට බලාපොරොත්තු නැති විදිහට අපගේ ජීවිතේ ඕක ක්‍රියා කරයි. නමුත් යේසුස් වහන්සේ වෙතන පොරොන්දු දෙනවා බය වෙන්න එපා. මම ලෝකේ ජය අරන් ඉවරයි. ඇත්තටම තාපතා කර කියනවා නම් අද දින යේසුස් වහන්සේ අප තුලම වාසය කරන නිසා මේ ලෝකේන යක්ෂයට වඩා අප තුල වාසය කරන දෙනන් වහන්සේ බලවත් උතුම්. ඉතින් යේසුස් වහන්සේ මේ ලෝකේ ජයගත්තා නම් උන්වහන්සේ අප තුල අද දවසේ වාසය කරන නිසා අපට ජය ගන්න පුළුවන්. right? තාපදේ කියනවා 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි 9 වෙනි පදය. hallelujah. thank you Jesus. 8 වෙනි පදේ කියනවා අපි හැම අතින්ම මඩිනු ලැබුව ඒ හිර නොවි සිටමුව වියවුල සිටමුව ඒ බලාපොරොත්තුවක් නැතුව නොවේය. ලුහු බඳිනු ලැබුමුව ඒ අත්හරිනු නොලබුව හෙලා දමනු ලැබුමුව ඒ විනාශ නොවි සිටමුව. ඒ කියන්නේ පාවිතුමා එතුමා මේ පොළවේ ජීවත් වෙච්ච කාලේදී සේවෙන් ඉදින ඉන්නකොට බෝ කරදර පීඩා එතුමාට ආවා. ඒ තත්ත්වය තමයි කියන්නේ. යක්ෂයා කොච්චර ප්‍රශ්න ගෙනවත් ඇරේ අපි තවත් විනාශ වෙලා නැහැ. අපිට බලාපොරොත්තු තිබෙනවා. අද දින ඔබත් මම මේ වගේ ත්‍යාගන්න දැනගන්න ඕනේ. අද වෙනතුරු අපි ජීවත් වෙ ඉන්නවා. ලෝකයේ මිනිසුන්ට පැමිණියා වූ විනාශය අපිට එවිලා නැහැ. ගීතාවලිය කියා තිබුණ පරිදි එක පැත්තේ දහසක්ද මේ දකුණු පැත්තේ දසදහස් නැති වී ජීවිතය. ඒක කිසි දෙයක් නොබට ලං වෙන්නේ නැහැ කියලා. ඉතින් අපිට යක්ෂමේ පොළවේ බෝ විනාශවල ඇති කරයි. ඒ වුණාට දෙවියන් වහන්සේගේ දරුවෝ අපට බය වෙන්න අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය රැකවරණය ආරක්ෂාව දෙන්න උන්වහන්සේට බලය තිබෙනවා. තව පදයක් කියනවා යෙසායා 43 පළවෙනි දෙවෙනි පදය. යෙසායා 43 පළවෙනි දෙවෙනි පදය. හalleluya. මෙතන කියනවා
එම්බා යාකෝබ් නුඹ මෙව්වාවුද එබ්බා ඉස්රායෙල් නුඹ සෑදුවාවුද ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක බය නොවන්න මක් නිසාද මම නුඹ මුදා ගතිමි නුඹේ නම කියා හඬ ගැසිමි නුඹ මාගේය නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නේය ගිනි දැල්ද නුඹේ කෙරෙහි නොඑවිලෙන්නේය කියලා. මෙතන මොන කියන්නේ? යාකෝබ් ඉස්රායල් දෙන්නම එකයි එක පුද්ගලයයි. ඒක විස්තර කරනකොට වෙලාව නැහැ. ඉතින් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ විශ්වාස කරන මිනිස්සයා මේ පරණ ගිවිසුමේ අනුව මෙතන පොරොන්දු දෙන දෙවියන් වහන්සේ යාකෝබ් නැත්නම් ඉස්රායල් නුඹ මගේ මම නුඹ අඳුරනවා නුඹ මගේ එක දෙයකට කියන කම මේ අවස්ථාවකදී පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ උන්වහන්සේ සෙනගට කිව්වේ මගේ මිත්‍රයෝ කියලා තිබෙනවා ඒ වගේම පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ උන්වහන්සේ සෙනගට කිව්වේ මගේ මේකරුවන් කියලා කිසි කෙනෙකුට දෙවියන් වහන්සේ කිව්වේ නැහැ නුඹලා මාගේ දරුවෝ කියලා ඒක පරණ ගිවිසුම ඉතින් මේකරුවන්ට මිත්‍රයන්ට දෙවියන් වහන්සේ මෙවැනි පොරොන්දුව දෙනවා නම් අපි යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කට පිළිගත්තෙන් පස්සේ යෝහන්ස් වහන්සේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ අනුව අපි දරුකම ලබා ගන්නට දෙවියන් වහන්සේ බලය දෙනවා. ඉතින් මේකරුවන්ට මිත්‍රයන්ට මේ වෙනි පොරොන්දුව දීලා ආරක්ෂා කරලා දෙවියන් වහන්සේ දෙනවා නම් තම උන්වහන්සේගේ දරුවන්ට කොච්චර ආරක්ෂාව දෙනවද? ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. किसी देकर भय आवश्यक है किसी देकर भय आवश्यक है उन्वान से अपियो आरक्षा करना ये तेरे में विलापगी हालेलुया तुंगेनी परिच्छेदी विसी एक्वेनी पदे सीटर केना मेक मत करगन्नेमी එබැවින් මට බලාපොරොත්තුව ඇත්තේය අප විනාශ නුනේ ස්වාමින් වහන්සේ කරුණාවල් නිසා උන්වහන්සේගේ අනුකම්පාව නොනවතින නිසායි ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ ඔබගේ විශ්වාසකම මාත්‍ය මාගේ කොටස නම් ස්වාමින් වහන්සේයයි මාගේ ආත්මය කියයි. එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙන්නේ මේ. මෙතන එරේමියා අතරම අනාගත වතුරු එරේමියා කියනවා මේ වගේ. අතරම මේ තත්ත්වය කියන්නේ ඉස්රායල් සෙනග දෙවියන් වහන්සේගේ සෙනග. දෙවියන් වහන්සේගේ අකීකරුව ජීවිතේ නිසා දෙවියන් වහන්සේ ඕනම වහන්කමට පත් කළා. බාර දුන්නා. මේක පරණ ගිවිසුමේ. ඒ වාල්කමේ ඉන්න කාලේදී බාබිලෝනියේ වාල්කමේ ඉන්න කාලේදී ඒගොල්ලන් බෝ කරදර වලට ප්‍රශ්න වලට මුණ දුන්නා. ඒක අපේ නිදාස් කරන්නේ කවුද? කියන වේදනාව හිටියේ. වාල්කම කියලා කියන්නේ ඒ කියන්නේ කිසි දෙයකින් නිදාස නැහැ. ඉතින් යෙරෙමියත් ඒ තමයි හිටියේ. ඒ ඉන්න කමන් තමයි කියන්නේ කල්පනා කළා. ඒ කියන්නේ වාල්කම කියන්නේ මරණය කියන්නේ කොයි මොහොතේ සිදු වෙයි කියලා දන්නේ නැහැ. right? එන කරදර වලට අපගේ හැකියාවෙන් ඒක මූල දීලා ඒක ජය ගන්න බෑ. සතුරා කොහොමද අපි පාලනය කරන්නේ? ඒකට අපි මුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඒ තත්වයේදී තමයි යෙරෙමියා කියන බලන්න මේක මත කරගන්නෙමි. එබැවින් මට බලාපොරොත්තුව ඇත්තේය. දෙවියන් වහන්සේගේ විශ්වාසකම ගැන
බලාපොරොත්තුව තියෙන එක්කෙනාට එයාට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. එයා කියනවා අප විනාශ නුනේ ස්වාමීන් වහන්සේගේ කරුණවල් නිසා උන්වහන්සේගේ අනුකම්පාවත් නොනවතින නිසාය. උන්වහන්සේගේ අනුකම්පාව කවදාකවත් උන්වහන්සේගේ සැනගෙන් නැති වෙන්නේ නැහැ. ඒක එක කාරණාවක්. දෙවෙනි එක ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ. ඒ කියන්නේ හැමදාම දිනපතා උදයෙන් උදය උන්වහන්සේගේ අනුකම්පාව අනුග්‍රහය හැමදාම උදේට අපිට ලැබෙනවා. ඒ ගැන ජෙරෙමියා විශ්වාස කරලා බලාපොරොත්තු ඇති කර ගන්නවා. ඔබගේ විශ්වාස මාත්‍ය සමහර විට අපි විශ්වාස නැහැ දෙවියන් වහන්සේට. අපි විශ්වාස වුණතරි නැතතරි උන්වහන්සේ අපට විශ්වාසයි. උන්වහන්සේ විශ්වාසයේ මාත්. ඒ නිසා තමයි යා කියන්නේ මාගේ කොටස නම් ස්වාමීන් වහන්සේ මාගේ ආත්මය නිසා කියයි. එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව වන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ විශ්වාසයේ මාත් නිසා උන්වහන්සේ කෙරෙහි මට බලාපොරොත්තුව තබා ගන්න පුළුවන් කියලා එරෙමියා කියනවා. අද දින ඒ වගේම අපිට කියන්න පුළුවන්. උන්වහන්සේ කරුණාව අනුග්‍රහය හැම උදෑසනම අපිට ලැබෙනවා. අදට අවශ්‍ය අනුග්‍රහය අදට ලබා ගන්න පුළුවන්. හෙටට අවශ්‍ය අනුග්‍රහය හෙට ලබා ගන්න පුළුවන්. උන්වහන්සේගේ අනුග්‍රහයට උන්වහන්සේ විශ්වාසයි. උන්වහන්සේ විශ්වාසමාත් ඒ නිසා අපගේ බලාපොරොත්තුව හෙට දින ගෙන නැත්නම් අනාගතේ ගෙන අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. අපිට දන්නවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලකට බලාපොරොත්තුව ඇති වෙන විදිහට උන්වහන්සේ ක්‍රියා කරන්නේ. ඊට පස්සේ බලන්න යෙසායා 54 යෙසායා 54 10 කියනවා මේ වගේ. මක්නිසාද කඳු පහවන්නේය හෙල්ද සොලවනු ලබන්නේය නොමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහනවන්නේය මාගේ සමාදානය ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පා කරන ස්වාමීන් වහන්සේ කියනසේක. එනවා නේද? මෙතන කියා තිබෙනවා සමාදානයේ ගිවිසුම. උන්වහන්සේ ගිවිසුම ඇති කරනව දෙවියන් වහන්සේ උන්වහන්සේ විලා ගිවිසුම ආරක්ෂා කරනව දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට එක්ක ගිවිසුම තබා තිබුවා. සදාකාලික ගිවිසුම. ඒ සදාකාලික ගිවිසුම නිසා මනුෂ්‍යන්ගේ ජීවිතයේ කෙසේ හෝ වේවා උන්වහන්සේ ගිවිසුම උන්වහන්සේ අමතක කරන්නේ නැහැ. අපගේ ක්‍රියා නිසා අපගේ හැසිරීම නිසා උන්වහන්සේගේ ගිවිසුම වෙනස් කරන්නේ නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට ඒ ගිවිසුම දිගටම යනවා. තේරුම්ගත්තද? ඒ නිසා තමයි ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදය කියලා තිබෙනවා අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉන්නවා නම් අපි ආබ්‍රහම්ගේ ධර්මෝ ආබ්‍රහම්ගේ උරුමයට පංගුකාරයෝ කියලා. ඒ ගිවිසුම නිසා. ඉතින් මෙතන කියලා තිබෙන පරිදි උන්වහන්සේ සමාදානයේ ගිවිසුම අපිට එක්ක සාදාගෙන තිබෙනවා. ඒ සමාදානය උරුම කරගෙන අපිට ජයග්‍රහණය ජීවත් වෙන්න පුළුවන්. ගීතාවලිය 35 කියනවා. ගීතාවලිය 30 වෙනි ගීතාවලිය 5 වෙනි පදය මක්නිසාද උන්වහන්සේගේ උදහස එසිල කොට පමණය උන්වහන්සේගේ කරුණාව දිවීම් කොටය කියලා. රාත්‍රියේ හැඬීම පවත්ින නොමුත් උදය ප්‍රීතිය පෙමිනෙන්නේය. මම වනාගී සැපතේදී කතා කොට කිසි කලකත් නොසලවන්නේමි කීමි. කියන්නේ රාත්‍රී කාලයේ කඳුළු පෙර. අද රාත්‍රියේ නැත්නම් අද ඔබ මුහුණ දෙන ප්‍රශ්න නිසා කඳුළු පිටින් ඉන්න පුළුවන්. උන්වහන්සේ පොරොන්දු දෙනවා උදේ වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ ඒකින් ඔබ ගලවලා ප්‍රීතිය දෙනවා කියලා. ඒ කියන්නේ පෞල්තුමා එතරම් කියනවා නම් 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 17 18 වෙනි පදයේ කියලා තිබෙනවා කොච්චර ප්‍රශ්න ආවනම උන්වහන්සේ කරුණාව
අපි වට කරගෙන ඒ කරුණාව තුළින් අපේ ජීවිතේට පුළුවන්. ඉතින් මම කියන්න ආවේ උන්වහන්සේ අපට අනාගතයට තබා තිබෙනවා. උන්වහන්සේගේ යෝජනාව අනුව සමාදානයේ යෝජනාව අනාගතයට අපට බලාපොරොත්තුවක් ඇති කරන විදිහට උන්වහන්සේ ක්‍රියා කරනවා. ඉතින් ඒකට ගන්න ඕනේ පියවර කොහොමද? පළමුවෙන්ම යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම් කඩේ පිළිගත යුතුයි. ක්‍රිස්තියානි නමක් තිබෙන නිසා ගැලවීම ලබලා කියලා කියන්න බෑ. හැම ඉරිදාම දේමයට සහභාගී වෙන්න නිසා නැත්නම් අනිත් යාත්නා රැසි වලට සහභාගී වෙන්න නිසා අපි ගැලවීම ලබලා කියලා කියන්න බෑ. මම කලින් කියපු විදිහට රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි 10 වෙනි පදේ කියපරපදී යේසුස් වහන්සේව අපේ මුඛයෙන් ප්‍රකාශ කරලා උන්වහන්සේව පියවු දෙවියන් වහන්සේ මළුන්ගේ නැගිටි බව අපගේ හදවතේ විශ්වාස කරනවා නම් ඒ ගැලවීම ලබා ගන්න පුළුවන්. ඒ ගැලවීම අවශ්‍යයි. ඒ ගැලවීම ලැබුවන් පස්සේ දෙවියන් වහන්සේත් එක්ක අපට සම්බන්ධතාවය අවශ්‍යයි. සහභාගීකම දිනපතා සහභාගීකම යාත්නාව තුලින් ස්තුති කිරීම තුලින් ප්‍රශංසා කිරීම තුලින් නමස්කාරය තුලින් උන්වහන්සේගේ වචනේ කියවීම තුලින් උන්වහන්සේගේ වචනේ රැඳ දවල් මෙනෙහි කිරීම තුලින් මේ සම්බන්ධතාවයේ සහභාගීකම දිනපතා ගොඩනගා ගන්න ඕනේ. තුන්වෙනි එක අතවශ්‍යම අපිට දන්නවා අපගේ සතුරා යක්ෂයා. බයිබලයේ අපට බලය දීලා තිබෙනවා ආධිපත්‍ය දීලා තිබෙනවා අපට විරුද්ධව ක්‍රියා කරන යක්ෂයාව බඳින්න. මේ පොළවේ අපි යක්ෂයා බඳිනවා නම් ස්වර්ගයේ එක බඳින්න ලබනවා. මේ පොළවේ අපි යම් කිසියක් මුදාරනවා නම් ඒක ස්වර්ගයෙන් මුදාරන්න ලැබෙනවා කියලා බයිබලයේ කියලා තිබෙනවා. ඉතින් අපට විරුද්ධව ක්‍රියා කරන යක්ෂයාව බඳින්න යක්ෂයාගේ ක්‍රියාව විනාශ කරන්නට අපට ආධිපත්‍ය දීලා තිබුණා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒකත් අපි කල යුතුයි. ඊට පස්සේ එක අවශ්‍යම කියනවා නම් අපගේ යාත්නාව ගීතාවලියේ 138 8 වෙනි පදයේ කියලා තිබුණ පරිදි නුඹගේ කාරණා සම්බන්ධ කුමකෝ වේවා ඒ කාරණා සියල්ල සම්පූර්ණ කරන්ට දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. යාත්නා කළා ස්වාමීන් මාරු දීලා අපගේ උරුමය ආධිපත්‍යය පාවිච්චි කරලා ඒ ආශ්‍රය ලැබුණ බව විශ්වාස කරලා ස්තුති ප්‍රශංසා දෙවියන් වහන්සේ දෙන්න ඕනේ. ඒකත් එක්කම මතක තියාගන්න. අපගේ ජීවිතයේ ගමනේ අපි කලින් කිව්ව විදිහට සුලිසුලන් එන්න පුළුවන්, කුණාට එන්න පුළුවන්. නොයෙකුත් අපි විශ්වාස කරන්න බැරි තරමට ප්‍රශ්න එන්න පුළුවන්. මේ ප්‍රශ්න මැදයේදී මේ කුණාට මැදයේදී අපි මුල් තැන දෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනයට. ගෝලෙන්ට සිදුුනේ ඒක තමයි. ඔවුන් යේසුස් වහන්සේගේ වචනයට මුල් තැන දුන්නේ නැහැ. යේසුස් වහන්සේ කියපු වචනේ අමතක කරලා ඒ එතරින් ඇති වුණා වූ තද සුළඟට මුල් තැන දුන්නා. ඒ නිසා තමයි ඔවුන් බය වෙලා කෑ ගැව්වේ. කොච්චර කුණාටුව අපි වටේ ක්‍රියාත්මක වුණත් හරි අපි යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ වචනයට අපි මුල් තැන දීලා ඒක තදින් අල්ලගෙන විශ්වාස කළා නම් එන කුණාටුව ආපු විදිහම ආපු සියයි. අපේ ගමන සාර්ථක යන්න පුළුවන්. මම විශ්වාස කරනවා මේ වචන ඔබට ආශිර්වාද වෙලා කියලා. අපි යාත්නා කරමු. Hallelujah. Thank you, Jesus. शुद्ध देवीन वහන්සේ නැවතුවරේ ඔබන්සේගේ පාදමුලට බාර වෙනවා ස්වාමිනී. ලෝකේ අපි මේ පොළවේ ජීවත් වෙන කාලයේදී අපගේ සතුරා අපිට විරුද්ධව ක්‍රියා කරන එක අපිට දන්නවා. අපිට විරුද්ධව යක්ෂ ගේනා වූ කුණාටු තද සුළඟ කුමක්ක වේවා ස්වාමිනී මේ මොහොතේදී මේ ප්‍රශ්න වලට මුහුණ දෙනා වූ ඔබ වහන්සේ දරුවන්ව මම බාර කරනවා. ඒගොල්ලෝ පුද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්, පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, අනාගතයේ ගැන සැලසුම් දාගෙන ඉච්ඡාව කාරණාව කුමක් වෙන්න පුළුවන්, ශාරීරික තත්ත්වයේ කුමක වේවා ඔබ වහන්සේගේ දරුවන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්ට
ඔබ වහන්සේ තැබුවා වූ බලාපොරොත්තුව යෝජනාව තමන්ගේ ජීවිතේ ලබා ගන්නට මේ මොහොතේදී ඔබ වහන්සේගේ වචනය අනුව ඔබ වහන්සේගේ දරුවන් එක ලබාගෙන සතුටෙන් පිරුණා වූ ප්‍රීතියෙන් පිරුණා වූ යාපත් සඵලත්වයෙන් පිරුණා වූ ජීවිතේ ගොඩනගා ගන්නට සියලුම කරුණාව දෙන්න කියලා මම යාඥා කරනවා. මන්ද ඔබ වහන්සේ වචනේ කියලා තිබෙනවා ඔබ වහන්සේ කරුණාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ සැලසුම කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ දරුවන් වෙනුවෙන් ස්වාමීනි මව් කුසේ ඉපදෙන්න ඇතිවෙන්න කලින්ම ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ ලැබුවා වූ යෝජනා අනුව තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන සාර්ථකව මේ ගමන යන්නට සියලුම ආශිර්වාද දෙන්න කියලා මම යාඥා කරනවා. ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන යක්ෂයාව මම යේසුස් වහන්සේගේ නාමයෙන් බඳිනවා. යක්ෂයාගේ බලය විනාශ කරමින් දෙවියන් වහන්සේගේ බලය ඔවුන්ගේ තත්ත්වයේ මේ මොහොතේදී මම නිදහස් කරනවා. ඒ දේව වහන්සේ කල නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ දරුවන්ට අවශ්‍ය සමාදානය මේ මොහොතේදී ආශිර්වාද කරන්න. ඔබ වහන්සේ යාඥාට උත්තර දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබටමයි සියලු ගෞරවය මහිමය පුද කරන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. Thank you Jesus. මම කැමති තව යාඥා කරන්නට ඔබ සමග මෙපමණ කාල යේසුස් වහන්සේව ඔබ පුද්ගලික ගලකට පිළිඅරගෙන නැත්නම් මේ මොහොතේ ඒ අවස්ථාවට ලැබෙනවා. බයිබලයේ කියනවා අද තමයි ගැලවීම දවස. දැන් තමයි ඒ අවස්ථාව කියලා. ඉතින් මගේ වචනට උකන් දීලා තියෙනවා. ඔබත් මේ ආශිර්වාදමත් යහපත් අනාගතයක් බලාපොරොත්තු ඇති කරගන්න ඕනේ නම් යේසුස් වහන්සේව පුද්ගලික ගැලවීමකට පිළිගැනීම තුලින් ඒක ලබා ගන්නට පුළුවන්. ඔබට කැමති නම් මම කියන කෙටි යාඥාවක් මා සමග කියන්නේ. බයිබලයේ කියත තිබෙනවා රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි 10 වෙනි පදයේ යේසුස් වහන්සේව අපගේ මුඛයෙන් ප්‍රකාශ කරලා යේසුස් වහන්සේව තුන්වෙනි දවසේ පියව දෙවියන් වහන්සේ මලවුන්ගේ නෙගටිව් බව අපගේ හදවතේ විශ්වාස කරනවා නම් අපිට ගැලවීම ලබා ගන්න පුළුවන් කියලා. දෙවියන් වහන්සේගේ දරුකම ලබා ගන්න පුළුවන් කියලා. මේ යාත්‍රා මා සමග කියන්නේ ඔබ මේකින් මාතු ආශිර්වාද ලබා ගන්න පුළුවන්. සුද්ධ වූ දෙවියන් වහන්සේ මේ මොහොතේදී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ පාමුලට එනවා. ඔබ වහන්සේගේ වචනේ කියා තිබෙනවා ඔබ ළඟට එන කිසි කෙනෙකුව කවදාකවත් ආකරණය නැහැ කියලා. මම විශ්වාස කරනවා යේසුස් වහන්සේ මගේ පාපය උදෙසා සාපය උදෙසා කල්වාරි කුසේ පූජා වී ඔබ වහන්සේව තෙන්පත් කරන්නේ තුන්වෙනි දවසේදී පියව් දෙවියන් වහන්සේ ඔබව මලවුන්ගේ නෙගිටු බව මම හදවතේ විශ්වාස කරනවා. යේසුස් වහන්සේ මේ මොහොත පටන් ඔබ වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ කියලා මගේ ගැලවුම්කාරයෙක් කියලා මම ප්‍රකාශ කරමි. මේ මොහොත පටන් මගේ ජීවිතයේ යක්ෂයාට කිසිම ඉඩ නැහැ කියලා මම ප්‍රකාශ කරනවා. ස්වාමීනි මගේ ජීවිතයේ ඔබ වහන්සේ බාර අරගෙන මම ආශිර්වාද කළමනවා. ඔබ වහන්සේගේ දරුකම මට දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. සියලු ගෞරවය ඔබ වහන්සේට පුද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ යාඥාව ඔබ මා සමග කිව්වා නම් ඔබ ගැලවීම ලබලා නැවත ඉපදීම ලබා ගන්න තිබෙනවා. අද සිට ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ දෙවියන් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධතාව තියාගෙන ජීවත් වෙන්න. විශේෂයෙන් ඔබ ඉන්න ළඟ හොඳ දේවස්ථානයක් රූප නමස්කාර කරන්නේ නැති හොඳ ආත්මික සභාවක් තිබෙනවා නම් ඒකට සහභාගී වෙලා ඔබගේ ජීවිතේ ගොඩනගා ගන්නට. එසේ තැනක් ලැබුණේ නැත්නම් අපිත් එක්ක සම්බන්ධතාවය තියන්න අපිට පුළුවන් හරි ස්ථානයකට මාර්ග පෙන්වන්නට දෙවියන් වහන්සේට ආශිර්වාද කරයි.
නැවත වරක් මට කියන්න කැමති ලබන සත්‍යයේ මේ වෙලාවදීම තවත් දෙවියන් වහන්සේගේ වචනෙට අපිට එවුම්කම් දෙන්න පුළුවන් ඔබ සියලු දෙනා අප යේසු පිටයි. Hallelujah. Thank you, Father. Thank you, Jesus. Thank you, Father. Worship you, Lord. Worship you, Jesus.